අප විසින් පාර්ලිමේන්තුවට සැප්තැම්බර් මාසයේ 5 වෙනි දින 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරනු ලැබුවා. එම 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කොට මාස 6ක් ගත වෙනවා මෙම මාර්තු මාසයේ මුල් සතියට. මාස 6න් අනතුරුව මේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී යුතු තිබෙනවා. අනතුරුව පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු තිබෙනවා. ඒ නිසා මේ 20 වෙනි සංශෝධනයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඔබව දැනුවත් කිරීමේ අරමුණෙන් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ. අපි දන්නවා 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කරා. දැන් විධායක ජනාධිපති ක්‍රමයේ යටතේ අවුරුදු 40කට වඩා වැඩි කාලයක් අපේ රට පාලනය වී තිබෙනවා. මේ අවුරුදු 40 ඇතුළත අපිට ඕනෑවටත් වඩා වැඩියෙන් කරුණු සාධක වලින් ඔප්පු කොට තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයකට වඩා පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයක් අපේ රටට යෝග්‍ය බව. ඒ මොකද විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍ර කරගත්තු මේ 40 වසරකට ආසන්න කාල පරිච්ඡේදයේ ඕනෑවටත් වඩා වැඩියෙන් සිදුවීම් විසින් ක්‍රියාදාමයන් විසින් අපට ඔප්පු කොට තිබෙනවා මෙහි තිබෙන විනාශකාරී භාවය. විශේෂම දේශපාලන පක්ෂ තහනම් කිරීම, ඡන්ද කල් දැමීම, වෘත්ති සමිති ව්‍යාපාර තහනම් කිරීම, දේශපාලන කුමන්ත්‍රණ වල විධායක බලය උපයෝග කර ගැනීම ආදී මේ රටට ආර්ථික, සමාජීය, දේශපාලනික වශයෙන් මෙම තනතුර මෙම විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍රගත පාලනය විසින් ඇතිකොට තිබෙන විනාශය මහා බරපතලයි. ඒ නිසාම තමයි ජනතා විමුක්ති පෙරමුණේ අපි මෙම විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයක් වෙනුවට අපේ රටට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයකට යා යුතුයි කියලා 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරනු ලැබුවේ. මෙය පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ මතුණු දේශපාලන උවමනාවක් නෙවෙයි. විධායක ජනාධිපති ධූරය නිර්මාණය වූ දවසේ සිටම අපේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර, ප්‍රජාතන්ත්‍රවාදී අගයන ව්‍යාපාර, වාමාංශික ව්‍යාපාර මෙම විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍රගත පාලන ක්‍රමයකට එරෙහිව විශාල මතවාදයන් ඉදිරිපත් කර තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා විවිධ උත්සාහයන් දරා තිබෙනවා. ඇත්තටම අනතුරුව වාමාංශික ප්‍රගතිශීලී ව්‍යාපාර පමණක් නෙවෙයි. විශේෂයෙන්ම 1994 මැතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, නැවත 1999 මැතිවරණයේදී එතුමිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති පුටුවේ අවස්ථා දෙකකදී වාඩි වෙන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනවරමක් ඉල්ලමින්. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා 2005 2010 දී ජනාධිපතිවරණ දෙකෙදීම ඔහු තරඟ වදින්නේ. ජනතා හමුවටගේ ඔහු කියන්නේ ඔහුට ජනාධිපති ධූරය ලබා දෙන්න, ඔහු ජයග්‍රහණය කරන්න ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන පොරොන්දුව රටේ ජනතාවට ලබා දී තිබුණා. ඒ වගේම 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්මිය ඔහු පොදු අපේක්ෂකෙක් බවට පත් වෙන ප්‍රධානම සාධකයෙක් බවට පත් වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ වෙනස් කොට පාර්ලිමේන්තු ක්‍රමවේදයකට අපේ රට ගෙන යනවායයි කියන පොරොන්දුව මත. එනිසා 1994 සිට ජනාධිපතිවරණ 5කදී ජයග්‍රහණය කරපු 5 දෙනාම අවස්ථා 5දීම එකඟතාවයකට පළ කොට තිබෙනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා සංශෝධනයන් ගෙනෙන බව. හැබැයි ඊට ප්‍රතිපක්ෂ සිදුවුදී අපි දන්නවා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා විධායක ජනාධිපති ධූරය නිර්මාණය කරලා විශාල ඒකාධිපතිත්වයක් දක්වා අපේ රට ගෙනිච්ච. වෘත්ති සමිති ව්‍යාපාර තහනම් කරමින්, දේශපාලන ව්‍යාපාර තහනම් කරමින්, මැතිවරණ කල් දමමින් අපේ රටේ ඉතාමත් බිහිසුණු ඒකාධිපති වියරුවකින් අපේ රට විනාශකාරී අන්තයක් කරා ජේ.ආර්. ජයවර්ධන ගමන් කරා. ඔහු විධායක ජනාධිපති ක්‍රමය හරහා ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් නිර්මාණය කරගෙන අපේ රටට කරන ලද විනාශය අති මහත්. ඒ වගේම තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අවුරුදු 11කට ආසන්න කාලයක් විධායක ජනාධිපති ධූරයේ හිටියා. ඇයගේ පාලන කාලේ ඇය විධායක ජනාධිපති ධූරය නිර්මාණය උපයෝගී කරගත්තේ. කිසිවකට වගනු කියන කිසිවක් පිළිබඳව කිසිදු සැලකිල්ලක් ලක් නොකොටන අරාජික Tamanට වමනා පරිදි පාලනයක්, අරාජික පාලනයක් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විසින් මේ විධායක බලය උපයෝග කරගෙන ගෙනිච්චා. මහින්ද රාජපක්ෂ මහත්මයා මේ විධායක බලය උපයෝගී කොටගෙන අවුරුදු 10ක් රට පාලනය කළා තිබෙනේ. අවුරුදු 10 ඇතුළත තමන්ට අසීමිත බලතල, තමගේ පවුල වට අසීමිත බලයන්,
සහ තමන් සහ තමගේ පවුල කේන්ද්‍ර කරගත්තු බලයක් නිර්මාණය කිරීම සඳහා තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය උපයෝග කරගත්තේ. අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉතාමත් විගඩම්කාරී ලෙස විධායක ජනාධිපතිවරයා ලෙස ඔහුට බලය හෙබවීම සඳහා ලබා දී තිබෙන සීමා මායිම් තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. අධිකරණයේදී පවා දැන් තහවුරු වී තිබෙනවා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාව කඩා දමා තිබෙන බව. අධිකරණයේ ප්‍රශ්න නොකරන ලද අවස්ථා ගණනාවකුත් තිබෙනවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන බව. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමන්ගේ අවුරුදු 4කට ආසන්න ජනාධිපති දූර කාලය ඇතුළත පෙන්눔 කරමින් තිබෙනවා මොනතරම් විකට රූපී විගඩම්කාරී පාලනයකට මෙම තනතුර ගෙන ආ හැකිද කියලා. ඒ නිසා මේ පාලකයන් විසින් ඕනෑමටත් වඩා වැඩියෙන් අපි ඉදිරියේ ඔප්පු කොට අවසන් මෙම තනතුර මෙම විධායක ජනාධිපති ක්‍රමය අපේ රට මොනතරම් විනාශකාරී අත්දැකීම් ගෙන දෙන්න පුළුවන්ද කියලා. ඒ නිසා මම හිතන්නේ තවදුරටත් කිසිදු පමාවකින් තොරව කිසිදු දෙගිඩියාවකින් තොරව අපි හැමදෙනාම අධිෂ්ඨානශීලීව ප්‍රවිෂ්ඨ විය යුතු තිබෙනවා මෙම විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීම සඳහා අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග වලට අවතීර්ණ විය යුතු තිබෙනවා. විශේෂයෙන්ම 20 වෙනි සංශෝධන අපි සැප්තැම්බර් මාසයේ 5 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒ අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කොට තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ නිර්දේශන මෙති නිසා මාර්තු මාසයේ මුල් සතියේදී පක්ෂ නායක රැස්වීමක් හරහා මෙම 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙනම් දැන් අපි පාර්ලිමේන්තුවේ නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකින් ඉල්ලා සිටින්නේ සෑම දේශපාලන පක්ෂ නායකයෙක්ගෙන් ඉල්ලා හිටින්නේ පාර්ලිමේන්තුවේදී මේ බාධා නොකොට මොකද මේ වන විටත් 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නඩු තීන්දුවකින් ලබා දී තිබෙනවා. නඩු තීන්දුවක් ලබා දී තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ 3/2 බලය සහ ජනමත විචාරණයක් අවශ්‍යයි 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න. ඒ නිසා පාර්ලිමේන්තුවේ 225 තමන් මත මේක හිර කරන්නේ නැතුව තමන් විධායක ජනාධිපතිවරයා අහෝසි කරන්න බාධා වෙනවාද නැද්ද කියා බැරියර් එකක් බවට පත් වෙන්නේ නැතුව බාධකයක් බවට පත් වෙන්නේ නැතුව පාර්ලිමේන්තුවේ 3/2 ලබා දෙන්න ජනතාව තීරණය කරයි ජනමත විචාරණයේදී මෙම විධායක ජනාධිපති ක්‍රමය ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරනවාද නැද්ද කියලා. ඒ නිසා මෙම සංශෝධනේ ඉදිරියට යා යුතුද නැද්ද කියලා මෙම සංශෝධනේ සම්මත විය යුතුද නැද්ද කියලා විධායක ජනාධිපති ක්‍රමය ඕනද නැද්ද කියලා 225 දිනක් තීන්දුව කරනවට වඩාත් යෝග්‍ය ජනමත විචාරණයක් කරා මේ රටේ ජනතාවගේ මතය විමසීම. ඒ සඳහා අපි ඉල්ලා හිටනවා පාර්ලිමේන්තුවේ සෑම දේශපාලන පක්ෂ නායකයෙක්ගෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ගෙන එන සංශෝධනය පාර්ලිමේන්තුවකින් බාධාවකින් තොරව ජනතාව හමුවට ජනමත විචාරණ ලක් කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම අපි හැම නායකයින් කරන පමණක් නෙවෙයි අපි සූදානම් වෙලා සිටිනවා ඒ කණ්ඩායම මුණ ගැහෙන්න. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා හැටියට මේ මොහොතේ කටයුතු කරමින් තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා. ඔහු හා සමීප മന്ത്രിවරු විශාල කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා ඔහුගේ සහ එම മന്ത്രി කණ්ඩායමේ සහාය නැතුව පාර්ලිමේන්තුවේදී මේ සම්මත කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි තීරණය කරලා තිබෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ලබන සතියේදී නිල වශයෙන් සාකච්ඡාවක් පවත්වන්න මේ විධායක ජනාධිපතිතුරු අහෝසි කිරීම සඳහා ඔහුගේ එකඟතාවය සහ ඔහුට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ වගේම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවිධ සාකච්ඡාවන් වල දෙමළ ජාතික සන්ධානය නිරත සිටිනවා. දෙමළ ජාතික සන්ධානයත් එක්ක අපි නොනිල මට්ටමින් අවස්ථා ගණනාවකදී සාකච්ඡා කරලා තිබෙන පාර්ලිමේන්තුවේදී. නමුත් අපි නිල වශයෙන් දෙමළ ජාතික සන්ධානය සමගත් සාකච්ඡා පවත්වන සූදානම් වෙනවා. මෙම විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම සඳහා ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීම වෙන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය අපි මුණ ගැහෙන්න අපේක්ෂා කරනවා. මොකද 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයාටත් වඩා වැඩි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියලා කෑමර දුන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ වගේම ඔවුන්ගේ පක්ෂ අවස්ථා දෙකකදී සමුළුවලදී තීන්දුව අරගෙන තිබෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට එක්සත් ජාතික පක්ෂයට කිසිසේත්ම වංගු ගසා කරබේරා ගැනීම අවස්ථාවක් නැහැ. ඒ නිසා අපි නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂ මුණ ගැහි මේ පිළිබඳව සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා. ඒ වගේම මුස්ලිම් කොංග්‍රසයේ රිසාද් බදුදීන් මහත්මයාගේ පක්ෂය, ඒ වගේම මනෝ ගණේශ මහත්මයාගේ පක්ෂය ඇතුළු ඒ පක්ෂත් සමගත් අපි නිල වශයෙන් සාකච්ඡා කරනවා ලබන සතිය ඇතුළත. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා
පාර්ලිමේන්තුවට මේ ගෙනෙන යෝජනාව සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන්ගේ සහ മന്ത്രിවරුන්ගේ සහාය සහ ඔවුන් එක්ක අපි සාකච්ඡාවකට සූදානම්. ඒ සාකච්ඡාව අපි ලබන සතියේ පවත්වන සූදානම් කරලා තිබෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මෙය පාර්ලිමේන්තුවේ 225 දෙනා තුල පමණක් නෙවෙයි සාකච්ඡා විය යුතු වන්නේ මේ පොදුවේ ජනතාව සමග සාකච්ඡාවක් විය යුතු තිබෙනවා. ඒ නිසා විධායක ජනාධිපති ධුරයට එරෙහි විශේෂයෙන්ම අපිට මතකයි පසුගිය ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා කුමන්ත්‍රණයෙන් පස්සේ විධායක ජනාධිපති ධූරයේ තිබෙන විකට රූපී ස්වභාවය ඒ මොනතරම් විනාශකාරී අන්තයක් දක්වා ගෙන යා හැකිද බව ඔප්පු කොට අවසන්. ඒ දින 52 අපේ රට විශාල අරාජිකත්වයක් නිර්මාණය කරනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිසුරුවන් 7 දිනක් විසින් ජනාධිපතිවරයා විසින් ලබා දෙන ලද තීන්දුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසිරුව ඇරීමේ තීන්දුව වැරදි බව ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අනුමත කොට තිබෙනවා. ඒ වගේම අභ්‍යාජනාධිකරණය විසින් එදා ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා අටවා ගන්නා ලද ආණ්ඩුව අත්හිටුවීමකට භාජනය කරා. ඒ අත්හිටුවීමට එරෙහිව මහින්ද රාජපක්ෂ මහත්මයා කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී එම අත්හිටුවීමේ තීන්දුව නිවැරදි බව ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ නිසා ඊටමත් විනාශකාරී අන්තයක් දක්වා මේ ගෙන යා හැකි කියන එක ඊටම හොඳින් ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා පස්සේ සිදුවෙච්ච ක්‍රියාදාම විසින් ඔප්පු කොට තිබෙනවා. ඒ වෙලාවේදී ව්‍යවස්ථාව පිළිබඳව රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශාල උනන්දුවක් සාකච්ඡාවක් මතුවුණා. ඒ වෙලාවේදී බොහෝ දෙනා මෙම විධායක ජනාධිපතිවරයා සතුව තිබෙන බලතලවලට මොනතරම් විනාශ අන්තයකට අපේ රට ගෙන යා හැකිද කියන එක ප්‍රායෝගිකව ඉතා කෙටි කාලයක් මීට මාසෙකමාරකට ආසන්න කාලයක තුල අපි හැම දිනම අත්විඳලා තිබෙනවා. ඒ නිසා සමාජයේ විශාල සාකච්ඡාවක් මතුවුණා විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයා තමගේ බලය තහවුරු කර ගැනීමෙන් පසුවත් රටේ අනිකුත් සිදුවීම් විසිනුත් මොකද කරන්නේ? උපක්‍රමශීලීව උන් ප්‍රවේශම් වෙමින් තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව තිබෙන මතය යටපත් කරමින් වෙනස් සාධක ඉස්සරහට ගේන්නේ. ඒ නිසා පක්ෂයකට අපි විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා මැදිහත් වෙන දේශපාලන කණ්ඩායම් අනිකුත් බහුජන ව්‍යාපාර පුරවැසි ව්‍යාපාරත් එක්ක අපි සාකච්ඡා පවත්වමින් තිබෙනවා. අපි වුන් එක්ක එකට වැඩ කරන්න සූදානම් කරලා තිබෙනවා. ඒ නිසා මේ මාර්තු මාසයේදී රට පුරා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් සූදානම් කරලා තිබෙනවා. නිසා පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකයන් එක්ක කරන සාකච්ඡාවක් වගේම එළියේදී මේ පිළිබඳ ජනතාවත් එක්ක කරන සාකච්ඡාවක්ද අපි සූදානම් කොට තිබෙනවා. මේ අපේක්ෂාවන් කවරක්වත් නොවේ. අපේ රට අවුරුදු 40කට වැඩි කාලයක් ගමන් කරමින් තිබෙන විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍රගත පාලන ක්‍රමේ අතිශය විනාශකාරී. ඒ වෙනුවට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයකට ආයුතු කියන එක තමයි අපේ යෝජනාවේ තිබෙන මූලික හරය. හැබැයි අපි විශේෂ සංශෝධන ඉදිරිපත් කොට තිබෙනවා. එය අපේ තිබෙන සීමා මායිම් අපි දකින දැක්ම අනුව සකස් කර තිබෙන යෝජනාවක්. අපි කිසිසේත් මේ සර්ව සම්පූර්ණ අවසන් යෝජනාව ලෙස අපි සම්මත විය යුතු කියලා අපි අපේක්ෂා කරන්නේ නැහැ. මේ සාකච්ඡාවලදී මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාර්ශවයෙන් ඒ වගේම එක්සත් ජාතික පක්ෂ පාර්ශවයෙන් එහෙම නැත්නම් අනිත් දේශපාලන පක්ෂවල පාර්ශවයෙන් යම් සාධනීය යෝජනාවක් යම් සාධනීය අදහස් වෙනවා නම් එම අදහස්ද මෙම 20 වෙනි සංශෝධනයට ඇතුළත් කරන්න අපි සූදානම්. ඒ වගේම මේ 20 වෙනි සංශෝධනය ගෙන ආපු මොහොතේදීම ඔබට මතක ඇති විශාල ඒට විරෝධයක් ගොඩනගන්න හැදුවා මේ රට බෙදීම සඳහා ගෙන යන ව්‍යාපාරික කොටසක් කියලා. නමුත් මා දැක්ක මහින්ද රාජපක්ෂ මහත්මයා වටේ ඔහුගේ රැස්වලල්ලෙන් ඔහුට සමීප විඳීමෙන් පමණක් තමන්ගේ දේශපාලන ජීවිකාව සවිකරන ඉන්න කණ්ඩායම තමයි මෙය රට බෙදීම සඳහා ඉවල් වෙන යෝජනාවක් යයි කියලා අර්ථකථනය කරමින් තිබුණා. හැබැයි පසුගිය දවස්තා ගණනාවකදී මහින්ද රාජපක්ෂ මහත්මයාත් රටට ප්‍රකාශ කොට තිබෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඔහු එකඟ බවත් ඒ වගේම මේ රටේ ජනතාවගේ කිසිදු විරෝධයක් නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ තව දුරටත් රාජපක්ෂ මහත්මයාගේ වටේ ඒ සෙවණැල්ල පසුපසින් යමින් දේශපාලනය කරන කණ්ඩායම් වලට නැවතත් රටට බොරුවක් රට බෙදෙනවා රට කැඩෙනවායි කියලා බොරුවක් කියන එක දැන් අවලංගු වී තිබෙනවා. මොකද මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණ අවස්ථා 3කදී විධායක ජනාධිපතිවරු අවශ්‍ය කරන බව ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ වගේම දැන් මේ සති දෙකකට ඇතුළත කාල පරිච්ඡේදය තුළ අවස්ථා කීපයකදී මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ඔහුගේ කැමැත්ත ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ නිසා මේ බෙදුම් වාදයේ පිළිබඳව රට බෙදීම පිළිබඳව ගෙන අප සාකච්ඡාවක් තිබුණා නම් ඒ දැන් මුළුමනින්ම අසාර්ථක සාකච්ඡාවක් බවට පත් වී තිබෙනවා. ඊළඟ තමයි මා දන්නවා සමහර අය සාකච්ඡාවක් ගොඩනගමින් තිබෙනවා 20 වෙනි සංශෝධන සම්මත කිරීම හරහා
නැවත පාර්ලිමේන්තු මැතිවරණේ කල් දැමීමේ උපක්‍රමයක් මේකේ තිබෙනවාද කියලා. මොකද ඒක සාධාරණ සැකයක් තිබෙනවා. මොකද පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කරාට පසුව සීමා නිර්ණය නිසි පරිදි සම්පූර්ණ කරගන්න අසමත් වීම හේතු කොටගෙන පළාත් සභා මැතිවරණේ සැලකිය යුතු කාලයකින් ප්‍රමාදයට පත් වී තිබෙනවා. ඒ නිසා කාට හරි සාධාරණ සැකයක් තිබෙනවා. එනම් 20 වෙනි සංශෝධනය ආරාධ කර හැකි වන්නේ පාර්ලිමේන්තුව මැතිවරණ කල් දැමීම සඳහා දරන උත්සාහයක්ද මේකේ තිබෙන්නේ කියලා. දැනට අපි සකස් කොට තිබෙන 20 වෙනි සංශෝධනයේ මැතිවරණ ක්‍රමයට කිසිසේත්ම අත තබා නැහැ. ඒ විතරක් නෙවෙයි දැන් තිබෙන පාර්ලිමේන්තුව ගත්තොත් මේ පාර්ලිමේන්තුව වළංගුයි 2020 සැප්තැම්බර් මාසයේ 2 වෙනිදා දක්වා. ඒ කියන්නේ දැන් පාර්ලිමේන්තුව ගියොත් මේ පාර්ලිමේන්තුවේ 3-2 යෝජනා සම්මතයකින් නැතුව ජනාධිපතිවරයාට විසිරීමට අවස්ථාවක් නැතුව මේ පාර්ලිමේන්තුව වළංගුයි 2020 සැප්තැම්බර් මාසයේ 2 වෙනිදා දක්වා. නමුත් අපි 20 වෙනි සංශෝධන ඉදිරිපත් කොට තිබෙනවා. ඒ සැප්තැම්බර් 2 නෙවෙයි මාර්තු 2 විසිරුවා හරින්නේ කියලා. ඒ නිසා මාස 6කට කලින් පාර්ලිමේන්තුව විසිරුව හැරීම තමයි මෙම 20 වෙනි සංශෝධනයේ අඩංගු වී තිබෙන්නේ. නමුත් ඔවුන් කියන තර්කය මෙම 20 වෙනි සංශෝධනයට ඡන්ද ක්‍රමයේ වෙනසක් ආවොත් අපි සැලකිලිට භාජන කරන්න සූදානම්. 20 වෙනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ධූරය අහෝසි වෙනවා. ඒ නිසා දුබල පාර්ලිමේන්තුවක් හැදෙනවා. ඉතින් අස්ථාවරත්වයක් නිර්මාණය වෙනවා. ඒ නිසා නව ඡන්ද ක්‍රමයකට මේකට ඇතුළත් විය යුතුයි කියලා යෝජනා කරනවා නම් අපි ඒකටත් කැමතියි. මොකද මේ වන විටත් මෙහෙයුම් කමිටු තුල නව ඡන්ද ක්‍රමයක් පිළිබඳ සාකච්ඡා පවත්වමින් තිබෙනවා. 60 ඒ කියන්නේ කොට්ටාස මත 60කුත් ලැයිස්තුවෙන් 40කුත් තෝරා ගන්න 60-40 අනුපාතයට නව ඡන්ද ක්‍රමයක් යෝජනා කොට තිබෙනවා. එම ඡන්ද ක්‍රමයට අපි කැමැත්ත ප්‍රකාශ කරනවා. හැබැයි ඒතන තර්කයක් තිබෙනවා. එම ඡන්ද ක්‍රමය ආවොත් නව සීමා නිර්ණයකට යන්න ඕන. පළාත් සභාව වගේම එම නව සීමා නිර්ණය උපයෝග කරගෙන ඡන්දේ කල් දමාවීද කියලා තර්කයක් මා දැක්කා. ලක්ෂ්මන් යාපා අබේවර්ධනීය ප්‍රකාශයට පත් කළා තිබුණා. අපි කියන්නේ මෙහිමයි. අපි අවස්ථාවක් උපයෝග කරගමු. 20 වෙනි සංශෝධනයේ ඡන්ද ක්‍රම වෙනස් කිරීමත් ඇතුළත් වී තුනන් අපි ඒකට එකඟයි. හැබැයි ඒ නව ඡන්ද ක්‍රමය හරහා පාර්ලිමේන්තු මැතිවරණ සීමා මායිමකින් තොරව කල් යනවා නම් අපි ඒකට විරුද්ධයි. ඒ නිසා නිශ්චිත දිනවකවානුව වලට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ සකස් කොට සීමා නිර්ණය අවසන් කරගන්න බැරි නම් තිබෙන සමානුපාතික ඡන්ද ක්‍රමයටම යා යුතුයි කියලා 20 වෙනි සංශෝධන අතුරු විධානය අන්තර්කාලීන යෝජනාවක් ගේන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි එවැනි අන්තර්කාලීන යෝජනාවකට කැමතියි. මොකද අපිට තිබෙන්නේ අපිට අවශ්‍ය වී තිබෙන ජාතික මැතිවරණය. මොකද තව දුරටත් අපේ රටේ ජනාධිපතිවරයාට 2015 ජනවාරි මාසයේ 8 වෙනිදාට අනුව ජනවරමට අනුව පාලනය කිරීමේ අයිතියක් නැහැ. ඔය ජනවරමට ප්‍රතිපක්ෂයට ගත්ත කෙනෙක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේද බහුතරයක් නැහැ. පාර්ලිමේන්තුව ඇතුළේ 106ක් හදාගෙන ඒ 106 හදාගත්තෙත් වරදානම් වරප්‍රසාද මුදල් ගනුදෙනු වරා. ඒ නිසා පාර්ලිමේන්තුවේ අද බහුතරයක් නිර්මාණය වෙලා නැහැ කාටවත් ඉස්සරහට ගෙනියන්න. පළාත් සභා 6ක කාලය අවසන් වී තිබෙනවා. සමහරවක අවුරුදු 1කමාරකට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා. බස්නාහිර සහ දකුණු පළාත් සභාත් මේ මාර්තු මාසයේ විසිරීමට නිමිති තිබෙනවා. ඒ නිසා පළාත් සභාව තුළ අරාජකත්වයක් නිර්මාණය වී තිබෙනවා. ජනාධිපති ධූරය ජනවරමට පටහැනිව කටයුතු කරමින් තිබෙනවා. පාර්ලිමේන්තු අස්ථාවර භාවයක් තිබෙනවා. ඒ නිසා අපිත් අපේක්ෂා කරන්නේ ඉක්මන් ජාතික මැතිවරණයක් අවශ්‍යයි. ඒ ඉක්මන් ජාතික මැතිවරණේ ජනාධිපතිවරණය වීමේ තිබෙන ඉඩකඩ අඩු වෙන්නේ ජනාධිපති ධූරය අහෝසි කළ යුතු නිසා. ඒ ඉක්මන් මැතිවරණේ පාර්ලිමේන්තු මැතිවරණේ. නිසා කවුරු හෝ යෝජනා කරනවා නම් විශ්ව සම්මත වූ මොහොතේම පාර්ලිමේන්තු විසිරුව හැරිය යුතුයි කියලා ඒකටත් අපි එකගයි. එවැනි සංශෝධනයකට. ඒ වගේම නව ඡන්ද ක්‍රමය හරහා පාර්ලිමේන්තු මැතිවරණය කල්යන උත්සාහයක් තිබෙනවා. ඒකට අන්තර්කාලීන යෝජනාවක් හැටියට එසේ වන්නේ නම් පරිණි ඡන්ද ක්‍රමයට ඡන්ද පැවැත්විය යුතු කියන යෝජනාවට අපි එකගයි. ඒ නිසා අපිට තියෙන ඉතාමත් සත්භාවයෙන් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම සඳහා මේ ව්‍යුහයන් ශක්තිමත් කර ගැනීම වුවමනාව. මොකද විධායක ජනාධිපති ධූරයේ විසින් අපේ රටේ සියලු ව්‍යුහයන් යටපත් කොට තිබෙනවා. අධිකරණය අත්පත් කරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව යටපත් කොට තිබෙනවා. විධායක බලය යටපත් කරගෙන තිබෙනවා. නිසා විධායක ජනාධිපති ක්‍රමය කියලා කියන්නේ තනි පුද්ගලයෙකුට රටේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන යටපත් කොට ඒකාධිපතිත්වයක් දක්වා ගමන් කරන්න පුළුවන් ව්‍යුහයක් තමයි විධායක ජනාධිපති ධූරය නිර්මාණය වෙලා තිබෙන්නේ. නිසා අපිට අවශ්‍ය වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කරගන්න. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කර ගැනීමේදී මීට වඩා පාර්ලිමේන්තුව ශක්තිමත් වී තිබෙනවා. කැබිනට් මණ්ඩල ශක්තිමත් වී තිබෙනවා. අධිකරණ පද්ධති ශක්තිමත් වී තිබෙනවා. පොලිසිය රාජ්‍ය සේවය සහ අනිකුත් රාජ්‍ය ආයතන ස්වාධීනත්වයට ගෙන යුතු තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කර ගැනීම දිශාවෙන් තමයි අපි මේ ප්‍රශ්නෙට ප්‍රවිෂ්ඨ වෙන්නේ. අපි කවුද මේ පුටුවේ වාඩි වෙන්නේ? කාටද වාඩි වෙන්න බැරි? කාටද වාඩි වෙන්න බැරි වී තිබෙන්නේ කියන සාධක මත අපි සැලකිල්ලක් කරන්නේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහ ශක්තිමත් කිරීම සඳහා දරන ප්‍රවේශයකට තමයි 20 සංශෝධනට අපි අවතීර්ණ වෙන්නේ. ඒ වගේම
අපි විශ්වාස කරන රටේ ජනතාව මුහුණ දී තිබෙන සියලු ප්‍රශ්නවලට ව්‍යවස්ථාවෙම විසඳුම් හොයාගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. තව අරගල ගණනාවක් ජනතාවගේ ආර්ථික ප්‍රශ්න, වංචා දූෂණ වලට එරෙහිව අරගලේ, ඒ වගේම පෞද්ගලික අංශයේ වැටුප් පිළිබඳ ප්‍රශ්න, රාජ්‍ය සේවකයන් වැටුප් පිළිබඳ ප්‍රශ්න, ගොවියාගේ වීමිලදී ගැනීම පිළිබඳ ප්‍රශ්න, මේ විශාල ප්‍රශ්න සමුදායක් තිබෙනවා. ඒවට ව්‍යවස්ථා සංශෝධන විසඳුම් ලැබෙයි කියලා අපි විශ්වාස කරන්නේ. හැබැයි ඒ ප්‍රශ්න සඳහා කරන අරගලයට, ඒ ප්‍රශ්න සඳහා ජනතාව වෙත ගෙන යාමේ මතයට ප්‍රජාතන්ත්‍රවාදයේ පුළුල් වීම ඉතාමත් වැදගත්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ පුළුල් වීම හරහා තමයි ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ සටනක් පවා පුළුල් ඉස්සරහට ගෙන යා හැකි වන්නේ. ඒ නිසා මේ සාධනීය ව්‍යවස්ථා සංශෝධන සම්මත කර ගැනීම සඳහා පක්ෂයකට අපේ පක්ෂයේ පැත්තෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අපි ගන්න ලෑස්ති. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයාට. ඔහු ජනාධිපති ධූරයේ වකවානුවේදී විධායක ජනාධිපති ධූරයේ පිළිබඳ යම් යම් වෙනස් මතවාද දැරුවත් මේ මොහොතේදී ඔහු විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ඔහුගේ පැත්තෙන් කැමැත්ත ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒක ඉතාමත් මෙම 20 වෙනි සංශෝධන ඉදිරියට ගෙන යාම සඳහා මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් සාධනීය පියවරක් වේවි කියලා අපි කල්පනා කරනවා. විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා නම් 13 වෙනි සංශෝධනයේ අවසන් වෙන්නේ විධායක ජනාධිපතිවරයා සහ 13 වෙනි සංශෝධනය අතර බැඳීමක් තිබෙන්නේ එක ආණ්ඩුකාරවරුන් පත් කිරීම පිළිබඳ බැඳීම තියෙනවා. එක දෙක ඒක තියෙන ව්‍යවස්ථාවේ. එතකොට 20 වෙනි සංශෝධනයේ ජනාධිපතිවරයා සතුව ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ බලයට කිසිසේත්ම සංශෝධන භාජනය වී නැහැ. ඊළඟ පළාත් සභාවක යම් වෙනම රාජ්‍ය ප්‍රකාශයට පත් කිරීමේ තත්ත්වයක් නිර්මාණය වුණොත් ආණ්ඩුකාරවරයාගේ කැමැත්ත විමසා ඒ පිළිබඳ වාර්තාවක් ඇඳවා ජනාධිපතිවරයාට පළාත් සභාවක් ඉදිරි හැරීමේ බලය තිබෙනවා. ඒ බලය තිබෙන්නේ ව්‍යවස්ථාව නෙවෙයි පළාත් සභා පනතේ. ඒතර ඒ පනත මේක සංශෝධන භාජනය වෙන්නේ නැහැ. ඒ නිසා පළාත් සභාව සහ ජනාධිපතිවරයා අතර තියෙන සම්බන්ධයට කිසිසේත්ම හානියක් හෝ සංශෝධනයක් මෙම 20 වෙනි සංශෝධනය සිදුවන්නේ නැහැ. ඒක 13 වෙනි සංශෝධනයේ. ඒක දැන් අපි සංශෝධන භාජනය කරමින් තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාට අදාළ බලතල. ඒක සමගාමී ලැයිස්තුව තිබෙන්නේ ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනයේ මධ්‍යම ආණ්ඩුවට පැවරිච්ච කොටස් තිබෙනවා. පළාත් සභාවලට පැවරිච්ච කොටස් තිබෙනවා. දෙකටම පැවරිච්ච කොටස් තිබෙනවා. ඉතින් ඒවා ඒ විදිහටම ව්‍යවස්ථාවේ තිබෙනවා. ඒකට ජනාධිපතිවරයාගේ සමගාමී ලැයිස්තුවට කිසිම සම්බන්ධයක් නැහැ. ජාතික ආණ්ඩු යෝජනාව තාවකාලිකව හකුලා ගත්තා. දැන් ඒ ප්‍රබලම කියන ජාපේ මෙන්න මේ ක්‍රියාත්මක වෙනවා. හදේ වෙන ජාතික ආණ්ඩු යෝජනාව ඇත්තටම පහුගිය දින 52 කාල පරිච්ඡේදය තුළ වැඩියෙන්ම සාකච්ඡාවට බඳුන්නේ අපේ රටේ ව්‍යවස්ථාව පිළිබඳව. එින්දා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව සටන දියත් තුනේම ව්‍යවස්ථාවේ ආරක්ෂාව වෙනුවෙන්. එෙහිදී ව්‍යවස්ථාවේ ආරක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා බවට රනිල් වික්‍රමසිංහ වෙස් පළඳ ගනු ලැබුවා. හැබැයි ඒ රනිල් වික්‍රමසිංහම තමන්ගේ යලි බලය තහවුරු කර ගැනීම වෙනුවෙන්ම ව්‍යවස්ථාවේ හිල්හිවීමක් තමයි ජාතික ආණ්ඩු යෝජනාව. විශේෂයෙන්ම ජාතික ආණ්ඩුව පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන යෝජනාව ඇතුලේ අර්ථකථන දෙකක් තිබෙනවා. එකදී කාට හරි අර්ථකථනය කරන්න පුළුවන් වැඩියෙන්ම ගත්තු පක්ෂය හා තව කවුරු හෝ කෙනෙක් සමග එකතු වීම තමයි ජාතික ආණ්ඩුව කියලා. ඒ වාක්‍යෙම තව තැනකින් කාට හරි අර්ථකථනය කරන්න පුළුවන් සිළු දෙනාම එකතු වුණොත් තමයි ජාතික ආණ්ඩුව කියලා. ඒක තමයි මේ 19 වෙනි සංශෝධනයේ දෝෂය. දැන් මේ දෝෂය තමයි රනිල් වික්‍රමසිංහ උපයෝග කරගන්නේ. එදා පක්ෂ නායක රැස්වීමේදී මෙම ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් වුණු වෙලාවේදී මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තියෙන පක්ෂ 6යි. ඒ පක්ෂ 6න් ජනතා විමුක්ති පෙරමුණ අපි ප්‍රකාශ කරා අපි ජාතික ආණ්ඩුවේ කොටස් කරවන්න වෙන බව. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද අමරවීර මහලේකම්වරයා ප්‍රකාශ කරා ඔහු ජාතික ආණ්ඩුවේ කොටස් කරවන්න ඕන බව. දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් මහත්මයා ප්‍රකාශ කරා ඔවුන් ජාතික ආණ්ඩුවේ කොටස් කරවන්න ඕන බව. ඩග්ලස් දේවානන්ද මහත්මයා ප්‍රකාශ කරා ඔවුන් ජාතික ආණ්ඩුවේ කොටස් කරවන්න ඕන බව. එහෙනම් ඉතුරු වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ මුස්ලිම් කොංග්‍රසය. මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂය සමග තරඟ වැදී මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් තිබෙනවා වගේම මුස්ලිම් කොංග්‍රසයේ වෙනම මඩකලපුවේ තරඟ වැදී අලි සයිඩ් මවුලානා කියන മന്ത്രിවරයා ඉන්නවා. දැන් මේ අය සමග එකතු වී තමයි මේ ජාතික ආණ්ඩුව හදනවා කියලා කියන්නේ. හැබැයි දැනුත් ඒගොල්ලෝ ආණ්ඩුවි.
එක්සත් ජාතික පක්ෂයත් මුස්ලිම් කොංග්‍රසයත් දැන් එකට ආණ්ඩුව පාලනය කරන්නේ. එතකොට අලි සවුඩ් මෞලානා කියන മന്ത്രിවරයා මේ වන විටත් ඇමති රාජ්‍ය අමාත්‍යවරයෙක්. සමාජ ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යවරයා අලි සවුඩ් මෞලානා. ඒතර ඔහු අමාත්‍යවරයෙක්. රාජ්‍ය අමාත්‍යවරයෙක්. ඒතර ඔහු අමාත්‍ය ධූරයක් දරද්දී නැවතත් එක්සත් ජාතික පක්ෂය තුළ ආණ්ඩුවක් කරද්දී නැවත ජාතික ආණ්ඩුව යෝජනාව ගෙනේ මොකටද? මේ ජාතික ආණ්ඩුව කියලා කිව්වට යෝජනාවේ තියෙන්නේ මොකද්ද? අමාත්‍ය ධූර සංඛ්‍යාව දැන් ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී අමාත්‍ය ධූර 30යි 45 දක්වා වැඩි කරගන්නත් නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍ය සංඛ්‍යාව 40 සිට 48 දක්වා වැඩි කරගන්නත් නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍ය සංඛ්‍යාව 40 සිට 45 දක්වා වැඩි කරගන්න. නිසා ජාතික ආණ්ඩුව මොන අර්ථකථන කරත් මේක ඇතුළේ තියෙනන් කවරක්වත් නෙවෙයි අමාත්‍ය ධූර 18කින් සහ නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාව 5කින් වැඩි කරගන්න. එතකොට මේ උත්සාහ කරමින් තිබෙන රනිල් වික්‍රමසිංහ තමන්ගේ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් තමන්ට වාසි වෙනකොට ව්‍යවස්ථාව කැඩීමේ ඒ කපටි නරයාගේ භූමිකාවට තමයි රනිල් වික්‍රමසිංහ පනපවමින් තිබෙන්නේ. ඒ නිසා කිසිසේත්ම මේ පාර්ලිමේන්තුවේ මේ ජාතික ආණ්ඩු යෝජනාව සම්මත කිරීමේ දෙකඩ ලබා නොදී යුතුයි කියලා ප්‍රකාශ කරා. පසුගිය සතියේට කලින් සතියේ පාර්ලිමේන්තුවේ දිනේම කරලා තිබුණ මේ යෝජනාව ගෙනින්නේ අපි නිශ්චිත වශයෙන් ප්‍රකාශපත් කළා තිබෙනවා මෙම යෝජනා පාර්ලිමේන්තුවේ පරාජයටපත් කිරීම ගත සදාගත හැකි හැම ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා. එදා පාර්ලිමේන්තුව රැස් කළ ක්‍රියල්ල తాවකාලික යෝජනාව අස් කරගත්තා. නමුත් තාමත් මේක න්‍යාය පත්‍රයෙන් අයින් කරගන්නේ නැහැ. අපි බල කරන්නේ ජාතික ආණ්ඩු යෝජනාව නිසි පරිදි ඉවත් කරගන්න නම් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයෙන් ඉවත් කරගත යුතු තිබෙනවා. මේ තිබෙනාන් කවරක්වත් නෙවෙයි රනිල් වික්‍රමසිංහලාට තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා විවිධ ආණ්ඩුවේ වරදාන වරප්‍රසාද බෙදා දීම තමයි මෙම ජාතික ආණ්ඩුවේ හරය බවට පත් වී තිබෙන්නේ. ඇත්තටම ETI ගනුදෙනු අපි ඒ තැන්පත් කරුවන් සමග අපි සාකච්ඡා කරා. අවස්ථා ගණනාවකදී අපි පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම මහ බැංකුවේ අධිපතිවරයා සමග ETI සහ අනිකුත් මූල්‍ය ආයතන පිළිබඳ ගනුදෙනු අපි සාකච්ඡා කරා. එතකොට මහ බැංකුව පැත්තෙන් ප්‍රකාශයටපත් කොට තිබෙනවා මෙය ඩොලර් මිලියන 75කට තක්සේරුවක් කරන ලද බවත් මිලියන අවසානයේදී ගැනුම්කරුවන් විසින් ස්වර්ණමහල් ආයතන අත්හැරීම නිසා මිලියන 70කට ඒ ගනුදෙනුව අඩු වූ බවත්. ඒ නිසා මහ බැංකුවේ පැත්තෙන් මේ ගනුදෙනුවේ යම් සාධාරණත්වයක් පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් තිබෙනවා. අපට තිබෙන්නේ ගත්තේ කවුද නොගත්තේ කවුද කියන එකට වඩා අපි ප්‍රශ්න කරමින් තිබෙන්නේ ETI ආයතනයේ තැන්පත්කරුවන් පිළිබඳව. විශේෂයෙන්ම ඒ තැන්පත්කරුවන් විශාල ධනයක් තිබෙන අය නෙවෙයි. සමහර අය ඇවිල්ලා ඔය හයිවේ වල තමන්ගේ ඉඩම යට වුණාට පස්සේ ඒකෙන් ලැබිච්ච වන්දි මුදලින් මේකේ තැන්පත් කරපු අය. ගෙයක් හදාගන්න ඉඩමක් මිලදී ගැනීම සඳහා තිබුණු මුදල තැන්පත් කරපු අය. මා දන්න එක කණ්ඩායමක් කාන්තාවක් සහ මහත්මයෙක් ඉන්නවා. ඔවුන් ඉතාලිය රැකියාවක් කරලා ලක්ෂ 500ක් අරගෙන මෙහි හෝටලයක් අරගෙන ඒ හෝටලේ ලක්ෂ 500ට විකුණලා නැවත හෝටලයක් මිලදී ගැනීම අරමුණේ ඒ මුදල තැන්පත් කරපු අය. ඒ වගේම සමහර අය ඉන්නවා තමන්ගේ අවසාන්ත අර්ථසාධක සේවක අර්ථසාධක අරමුදල් ලැබිලා එය තමන්ගේ අනාගතයේ වයසට ගියාට පස්සේ තවත් බෙහෙත් හේත් ගැනීම සඳහා වෙන් කරගන්න ලද මුදල්. ඒ නිසා මෙම තැන්පත්කරුවන් 33000කට ආසන්න ප්‍රමාණයක් මේකේ අසරණ භාවයට පත් වී තිබෙනවා. ඒ නිසා අපේ අරගලයේ තිබෙන්නේ මේ තැන්පත්කරුවන්ට සාධාරණ ඉටු විය යුතුයි. තැන්පත්කරුවන්ට සාධාරණ ඉටු විය යුතුව පමණක් නෙවෙයි. ETI ආයතනය එහි අධ්‍යක්ෂක මණ්ඩලය. ඒ අධ්‍යක්ෂක මණ්ඩලය සිංගප්පූරුවේ බිස්නස් කරනවා. කැනඩාවේ බිස්නස් කරනවා. ඕස්ට්‍රේලියාවේ බිස්නස් කරනවා. ඒතර මේ සල්ලි ඇදගෙන ගියා. මේ සල්ලි ඇදගෙන යන්න මහ බැංකුවේ මොකද අපේ රටේ ඩොලර් එහෙම අරගෙන යන්න බෑ. අපේ රටේ සල්ලි එහෙම අරගෙන යන්න බෑ. එතකොට මේ ETI ආයතනයේ අධ්‍යක්ෂකරුන්ට මුදල් ඇදගෙන යන්න අවස්ථාව ලබා දුන්නේ කවුමද? ඒ වගේම සමහර තොරතුරු තිනවා ETI ආයතනයේ වෙනත් අධ්‍යක්ෂක මණ්ඩල හරහා වෙනත් ලංකාව ඇතුළේම දේපල මිලදී අරගෙන තිබෙන බව. ඒ නිසා නිසි පරීක්ෂණයක් සිදු කොට එදිරි සිංහලාට අයිති දේපල නිසි පරිදි තක්සේරු කොට පවරාගෙන එම තැන්පත් කරනට සාධාරණ ඉටු විය යුතු කෙනෙක් තමයි අපේ තර්කය බවට පත් වී තිබෙන්නේ. අලවිය පිළිබඳ ප්‍රශ්නේදී පැන නගලා තිබෙන ප්‍රශ්නේ තමයි අපේ රටේ නීතියක් තිබෙනවා යම් මාධ්‍ය ආයතනයක් බිලදී ගැනීමට හැකියාවක් නැහැ විදේශීය සමාගම් වෙත කියලා. ඒතකොට දැනට ETI ස්වර්ණමහල් ETI EAP ගෲප් එකටම ගත්තොත් ස්වර්ණවාහිනී කියන රූපවාහිනී නාලිකාව අයිතිව තිබෙනවා. එනිසා රූපවාහිනී නාලිකාවත් විදේශීය සමාගමකට විකිණිය හැකිද කියන ප්‍රශ්නයක් ඇතර තිබෙනවා.
මම පසුගියදා එක පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කොට තිබෙනවා. තාමත් ඔය පිළිතුරක් ලබා දුන්නේ නැහැ. මොකද එවැනි පෞද්ගලික රූපවාහිනී නාලිකාවක්, ඒ කියන්නේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විදේශීය සමාගමකට පැවරීමට පුළුවන් ද කියන නීතිමය ප්‍රශ්න පිළිබඳව ආණ්ඩුව පාර්ලිමේන්තුවට වම පිළිතුරු ලබා දී යුතු තිබෙනවා. මේ ඉන්න නීතිපතිවරයාත් ජනාධිපතිවරයා විසින් එවන ලද නමින් පත් කළ ලද නීතිපතිවරයා. ද වර්තමානයේ අග්‍රවිංශකාරතුමත් ජනාධිපතිවරයාගේ යෝජනාවක් මතම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරලද අගවිනිසුරුතුමා. ඒ වගේම වර්තමානයේ පොලිස්පතිවරයාද ජනාධිපතිවරයාගේ යෝජනාවක් අනුව ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලද පොලිස්පතිවරයා. ඒ වගේ මානව හිමිකම් කොමිසම, පොලිස් කොමිසම, රාජ්‍ය සේවක කොමිසම ඇතුළු සියලු ඒවා ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ඒවා. ඒ වගේම පාර්ලිමේන්තු මහලේකම්වරයාත් එසේපත් වූ කෙනෙක්. එතකොට දැන් ව්‍යවස්ථා සභාව පිහිටවා අවුරුදු 3කට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා. ඒ අවුරුදු 3ම ප්‍රශ්නයක් නොවුණු මෛත්‍රීට දැන් ප්‍රශ්නයක් වෙන්නේ ඇයි? අපි අහන්නේ තරයි. අවුරුදු 3ම ප්‍රශ්නයක් නොවුණු මෛත්‍රීට දැන් ප්‍රශ්නයක් බවට පත් වෙනන් කවරක්වත් නිසා නෙවෙයි. දැන් මෛත්‍රීගේ දේශපාලන හුවමාරුව වෙනස් වෙච්ච නිසා. දැන් මෛත්‍රීපාල තමගේ දේශපාලන ගජමිතුරා බවට පත් වෙ තිබෙන රාජපක්ෂ කඳවුර. රාජපක්ෂ කඳවුර පහුගිය කාලේ විවේචන එල්ල කරේ කාටද? රාජපක්ෂ කඳවුර ප්‍රබල ලෙස පහුගිය කාලේ විවේචන එල්ල කරේ FCID එකට අල්ලස් කොමිසමට. ඒක වංචා දූෂණ පරීක්ෂණ මට්ටමේ තිබෙනකොට තොරතුරු එක්රැස්සෙරිගේ මට්ටම තිබෙනකොට ඔබට මතක ඇති FCID එක හැම ගහන්නත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අර දූෂණයේ රැජින කියලා එලවා දමන්නත් තමයි එදා ප්‍රහාර එල්ල කරේ. හැබැයි දැන් වංචා දූෂණ විශාල ප්‍රමාණයක පරීක්ෂණ මට්ටමේ කටයුතු අවසන්. දැන් තියෙන කොතනද? දැන් සමහර පරීක්ෂණ කටයුතු ෆයිල් එක තියෙන නීතිපති දෙපාර්තමේන්තුවේ සමහර ඒවා තියෙන කේස් එක තියෙන අධිකරණේ. ඒතකොට දැන් දියත් කළා තියෙන ප්‍රහාර කොතෙන්ද? දැන් ප්‍රහාර දියත් කළා තිබෙන නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණේද? දැන් මේ මහතුරු අල්ලස් කොමිසම ගැන කොතනවත් කතා කරන්නේ? FCID ගැන කොතනවත් කතා කරන්නේ නැද්ද? දැන් අපි දැක්කේ නේද කොතනවත්? දැන් ප්‍රහාර එල්ල කරන්න පටන් තියෙන කොතන? මොකද FCID එකේ සහ අල්ලස් කොමිසමේ කාර්යභාරය සැලකුතු ප්‍රමාණික අවසන් වී තිබෙනවා. දැන් වංචා දූෂණ පිළිබඳ ඊළඟ කාර්යභාරය තිබෙන්නේ නීතිපති පාර්ලිමේන්තුවේ නඩු කිරීමත් කරලද නඩු අධිකරණ විසින් විභාග ලක් කිරීම. ඒ නිසා දැන් මේ කණ්ඩායම විශාලම පහර එල්ල කරමින් තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතියට. ඒ නිසා මේ නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය ඉලක්ක කොටගෙන ව්‍යවස්ථා සභාවට මෙල්ල කරමින් තිබෙන්නේ තර්ජනයේ යටි අරමුණු තිබෙනන් කවරක්වත් නෙවෙයි. යටි අරමුණු තිබෙන්නේ වංචනිකයන් ආරක්ෂා කරගන්න. එතුමාගෙන තර්කයක් තිබෙනවා. අභියාචනාධිකරණයේ සභාපතිවරයා එතුමා විසින් ගමන ලද නම් ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම සඳහා මේ ගැටුම කියලා. ඇත්තටම අධිකරණ ශේෂ්ත්‍රයේ වෙන ඕනෑම පත්වීමක් පිළිබඳ ව්‍යවස්ථා සභාව සැලකිලිට වාජනය කරන්නේ අග්‍රවිනිශ්චකාරතුමාගේ නිර්දේශයෙන්. ඒක ව්‍යවස්ථාවේ සඳහන් වී තිබෙනවා. එනිසා ඒ අභියාචනාධිකරණයේ සභාපතිවරයා හැටියට පත් කරන්න කියලා උප යෝජනාව පිළිබඳව අග්‍රවිනිශ්චකතුමා විසින් ලබා දී තිබෙන වාර්තාව තමයි යෝග්‍ය නොවන බව. ඒ වාර්තාව අනුව තමයි ව්‍යවස්ථා සභාව තීරණය කරන්නේ ඇයපත් නොකොට ඉන්න. නැවත ඒ නමම වෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. නැවතපත් නොකොට ඉන්න. ඊට පස්සේ මාදක පාර්ලිමේන්තුවේ කැමර දෙනවා. අඩුම තරමේ පත් නොකරේ ඇයි කියලාවත් මට කියන්නේ නැහැ කියලා. මා දන්නා පරිදි ව්‍යවස්ථා සභාව අවස්ථා 3කදී ජනාධිපතිවරයාගෙන් සාකච්ඡා ඉල්ලා තිබෙනවා මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කරන්න. ඒ කිසිදු අවස්ථාවක් ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා ඉස්සෙල්ලා ලබා දුන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩු ක්‍රියාවස්ථාවේ කොතනකවත් ප්‍රතික්ෂේප වීමට හේතු ජනාධිපතිවරයා දැන්විය යුතු නැහැ. දැන් අපි දන්නවා දැන් උපකුලපති පත් කරනකොට විශ්වවිද්‍යාලයේ සෙනෙට් එකේ ඡන්දයක් තියෙන නම් 3ක් යවන ජනාධිපතිවරයාට. වැඩිපුරම ඡන්ද ගන්න 1 2 3 නම් 3. ජනාධිපතිවරයා 3 දෙනාගේ එක්කෙනෙක් පත් කරන්න. අනිත් දෙන්න පත් නොකලේ කියලා කවදාවත් හේතු කියන්නේ නැහැ. 3 දෙනාගේ එක්කෙනෙක් පත් කරගෙන ජනාධිපතිවරයා යන්න එපා අනිත් අයට. මම ඔයා පත් කරේ නැති මේ නිසා ඔයා පත් කරේ නැති නිසා මම මෙයා තෝරගත්ත කියලා ඒවල නැහැ. ඒ නිසා නිසි බලයක් තිබෙනවා එතුමාට එතනදිත් 3 දෙනෙක් නම් යවපුවාම උපකුලපතිවරයා හැටියට එක නමක් තෝරගෙන අනිත් එක ප්‍රතික්ෂේප කරන්න. ඒ වගේම ව්‍යවස්ථා සභාවටත් බලයක් තිබෙනවා. යම් නමක් ආපුවාම ඒ ව්‍යවස්ථා සභාවේ බලය ඒක ප්‍රතික්ෂේප කරන්න. ප්‍රතික්ෂේප කිරීම දැනුවත් කිරීමක් පිළිබඳව උපකුලපතිවරුන් පත් කරන ජනාධිපතිවරයාට නෑ වගේම
අවශ්‍ය නැහැ වගේම ව්‍යවස්ථා සභාවට තේම අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ සහයෝගීත්වයේ වෙනුවෙන් කරුණු අවබෝධ කර ගැනීම වෙනුවෙන් නම් සාකච්ඡාවක් අවශ්‍ය නම් ඒ සාකච්ඡාව ව්‍යවස්ථා සභාව විසින් ඉල්ලා සිටියේදී ජනාධිපතිවරයා ලබා දී නැහැ. මේ ජනාධිපතිවරයා මේ ව්‍යවස්ථා සභාවට මේ ප්‍රහාරය එල්ල කරන්න පටන් ගත්තේ රාජපක්ෂ කඳුරත් එක්ක ඉතා සමීපව හිටගත්තාට පසු. ඒ නිසා කවර හෝ විනාශකාරී ප්‍රකාශන සහ විනාශකාරී ක්‍රියාමාර්ග හරහා මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් අනුවසින් ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගත හැකිද කියන වමනාව තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ මේ ප්‍රකාශය පිටපස්සේ තියෙන්නේ. වංචාව සිද්ධ වෙලා ඊට වසර 4යි. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවා මේ බැලුම් කර වංචනිකන දරුවන් දෙන්න බැරි වෙලා තියෙන්නේ මේ උරුම නැති ආන්දෝලනපත් කරගෙන බැලුම් නින්දයි කියලා. හරි අපි එතුමා කියන එක තාවකාලික විශ්වාස කරමු. ඒ කියන්නේ ජනාධිපති බැදුම් කර කොමිසමේ වංචනිකයන්ට දඬුවම් ලබා දෙන්න බැරි වී තිබෙන්නේ එම වංචනිකයම ආණ්ඩුවේ ඉන්න නිසා. හරිනේ. මම එතුමාගෙන් අහන්න කැමතියි. එතුමා ඒ වගේම බරපතල වංචා දූෂණ පිළිබඳව දූෂණ 33ක් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. කොමිෂන් එකේ. බැදුම් කර කොමිසම වගේම බරපතල මූල්‍ය අපරාධ පිළිබඳව ජනාධිපති කොමිසම. ඒ කොමිසමේ වාර්තාවේ චූදිතයන් බවට පත් වී තිබෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, මහින්ද යාපා, වීරවංශලා. දැන් ඒගොල්ලෝ ආණ්ඩුවේ නැහැ. හරි බැදුම් කර කොමිසමේ වාර්තාවට දඬුවම් දීම සඳහා ආණ්ඩුව බාධා කරනවා නම් එතුමාගේම බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ කොමිසම සභාවේ වරදකරුවන්ට දඬුවම් දෙන්න බාධා කරන්නේ කවුද? ඒ නිසා ජනාධිපතිවරයා Tamanට කිසිවක් කරගන්න බැරි වෙනකොට අනේකාට ඇඟිල්ල දික් කිරීමේ ප්‍රයෝගය තමයි එතුමා යෙදී තින්නේ. ඒ නිසා එතුමා කළ යුතු වන්නේ අපිට ඔප්පු කරන්න එහෙනම්. ඇයි එතුමා විසින්ම පත් කරලාද බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ කොමිසමේ තියෙන අයට දඬුවම් නොදුන්නේ? ඒගොල්ලෝ ආණ්ඩුවේ විපක්ෂනේ. ඕනනම් දඬුවම් නොදී ඉඳලා දින 52 ඇතුළත. එතකොට එයාගොල්ලෝ එයාගේ ආණ්ඩුවේ ඉඳ. ආණ්ඩුව විතරක් නෙමෙයි මම කියන්න. බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ කොමිසම සභාවේ චෝදනාවට ලක් වෙච්ච කෙනෙක්. අද මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පෞද්ගලික ලේකම්. කොමිසම සභාවේ වාර්තාවේ තියෙන ඔහු දූෂිතෙක් කියලා. ඔහුට දඬුවම් දෙන්න කියලා. කොමිසම සභාවේ වාර්තාවේ තියෙන දඬුවම් දෙන්න කියලා දූෂිතෙක්. ඔහු තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දේව සංස්ථාවේ සභාපති කරේ. තමන්ගේම කොමිසම සභාවේ දූෂිතයන්ට තනතුරු ලබා දෙන ගමන් මේ තව කොමිසම සභාවක් ගැන කෑ ගැහින්නම නම් ඒ දේශපාලන නිකන් අර කෙසේ හෝ ජනාධිපති අපේක්ෂකම ගන්න පුළුවන්ද කියලා try කරන එකක් විතරමයි. ඔය බැනුම් කර ඇතුළේ සබැනුම් කර ඉස්සර චෝදනා කරේ සම්පූර්ණ ආණ්ඩුවරනේ. දැන් විපක්ෂයට චෝදනා කරන්න පටන් ගන්න තියෙනවා. විපක්ෂ ශක්තිමත් නැහැ. දැන් ඊයේ තිබුණු ഘോഷණ වල දැක්කා. මෛත්‍රීපාල සිරිසේන ඇතුළු සෙට් එකේ රකින්නවා කියන්නේ. මා දැක්කා ජනාධිපතිවරයාම එක මොහොතකදී මේ බැඳුම් කර ගනුදෙනු පිළිබඳ ප්‍රකාශයකදී කිව්වා 2008 සිට මේ දක්වා බැඳුම් කර ගනුදෙනු හරහා සිදු වී තිබෙන මූල්‍යම පාඩුව බිලියන 10යි. බිලියන 10යි. එතකොට 2008 සිට. එතකොට මේ වංචාවේ පාඩුව එළිදරව් වී තිබෙන්නේ බිලියන 11යි. එහෙනම් තව තියෙනවා බිලියන 989ක්. එතුමා කියන පරිදි. එතුමාගේ සංඛ්‍යා දත්ත මා දන්නේ නැහැ ඇත්තද කියන්නේ උදේ. එතකොට බිලියන 999ක් එනවා වගේ කියන්නේ කවුද? අනිත් පාර්ශ්වය. පැවති පාලනය. ඒ නිසා මේ බැඳුම් කර වංචාවට එතුමා කියන පරිදිම පැරණි පැවති පාලනයත් අවුල් වෙලා තිබෙනවා. වර්තමාන පාලනයත් අවුල් වෙලා තිබෙනවා. ඒ වගේම බැඳුම් කර ගනුදෙනු සඳහා ඇලෝසියස්ලාට බලපත්‍රය පර්පචුවල් සමාගමට බැඳුම් කර මිලදී ගැනීම සඳහා බලපත්‍ර ලබා දුන්නේ රාජපක්ෂ පාලනය. ඒකත් හරි. ඒ වගේම මහ බැංකුවේ අධිපතිවරයා හැටියට අර්ජුන මහේන්ද්‍රන් පත් කරන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ වගේම අර්ජුන මහේන්ද්‍රන්ව රටින් පිට හැරීම සඳහා ආරක්ෂා කිරීම සඳහා මෙදියත් වෙන රනිල් වික්‍රමසිංහ. ඒ වගේම ඇලෝසියස් රිමාන්ඩ් බන්දරාගාරයෙන් නිදහස් වුණාට පස්සේ අපි ප්‍රසිද්ධියේ පිණ හිටපු එකම මඟුල් ඡායාරූපය දකින්නේ ඔවුන්ගේම මඟුල් ගෙදරකදී. ඒ නිසා මේ බැඳුම් කරේ නිකන් අර හැම පැත්තටම සම්බන්ධකම් තියෙන බීදිච්චි ගනුදෙනුවක් බවට හරි පැහැදිලි. පුද්ගලයන්ගේ ගනුදෙනු, මූල්‍ය ගනුදෙනු මේ දෙපාර්ශ්වෙම තියෙන ගනුදෙනු. ඒ නිසා ඔබ කියන එක ඇත්ත. රාජපක්ෂ මහත්මයා හෝ ඔවුන්ගේ කඳවුරෙන් මේකට එරෙහිව ප්‍රබල හඬක් නැගෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ කොටස්ද මේකේ ඇතුළත්ව තිබෙන නිසා. මොකද පර්පචුවල් සමාගමට ලයිසන් දුන්නේ කවුද? අර්ජුන ඇලෝසියස්ලා කොටස් වලින් පොලේ ගනුදෙනු කරේ කාත් එක්කද? මේ හරි වැදගත් කරුණු. පර්පචුවල් සමාගම සහ හිටපු මහ බැංකුව අධිපතිවරයාගේ ඥාතීන් අතර තිබුණු සබඳතා මොනවාද? වැඩ කරේ කොහෙද? ඔක්කොම තියෙනවා. ඒ නිසා මේ බැඳුම් කර ගනුදෙනු කාලයක් මුළුල්ලේ මේ පාර්ශ්ව අතර පැතිරලා තිබුණා. ඒ නිසා ඒ පාර්ශ්ව දෙකම උත්සාහ කරනවා මේක යටපත් කරන්න. ඒ නිසා තමයි ජනාධිපතිවරයා විසින් තාමත් මහජන මුදල් මුළුමනින්ම වැයකොට
සකස් කොට තිබෙන බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාවක් තාම පාර්ලිමේන්තුව ඉදිරිපත් කරේ නැහැ. අවස්ථා ගණනාවකදී තොරතුරු දැනගැනීම පනත යටතේ විවිධ කණ්ඩායම් ගිහිල්ලා බැඳුම්කර කොමිසම සභා වාර්තාව සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා සිටිනවා. ඒ කිසිදු වාර්තාවක් තාම ජනාධිපතිවරයාගෙන් පත් කොට නැහැ. ඒ වගේම දයාසිරි ජයසේකර ඔහු මුදල් ගත්තාට පසු ප්‍රකාශයට පත් කරා නම් 118ක් තියෙනවා කියලා. නමුත් ඒ කාලේ ඔයගොල්ලෝ දකින മന്ത്രിවරයන් ඇහුවා කවුද ඔබත් ඉන්නවද කියලා හැබැයි අහන්නෙත් නැහැ. කොහෙන්ද ඒවා? ඒ නිසා හරි පැහැදිලි මේ බැඳුම්කරේ කියන්නේ හැමතැනට වීදිච්ච එකක් බවට පත් වී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අප බැඳුම්කර වංචනිකයන්ට පමණක් නෙමෙයි සියලු වංචනිකයන්ට එරෙහිව අපේ පැත්තෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග උපරිම මැදිහත් වීම දඬුවම් ලබා දීම සඳහා අපි කටයුතු කරමින් තිබෙනවා. අනෙක් අය පිළිබඳ අපිට විශාල වගකීමක් නැහැ.